අයිබෝන් ළමයි අපි අද කෙටි ප්‍රශ්න පත්‍ර 24 වෙනි ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන්නේ. ඒ කියන්නේ ඇප්ලයිඩ් ප්‍රශ්න පත්‍රයක්. කෙටි ප්‍රශ්න පහක් අපි අදත් සාකච්ඡා කරනවා. පළවෙනි ප්‍රශ්නේ බලන්න. ඒනම් නැවක් විනියත ප්‍රවේගයෙන් නැගෙනහිරටද පීනම් නැවක් උතුරින් අංශක 30ක් බටහිරට වූ දිශාවකට u ප්‍රවේගයකින්ද ගමන් කරයි. ආරම්භයේදී b නැව a නැවට d දුරක් දකුණින් පිහිටයි. නැව් දෙක අතර ඇතිවිය හැකි කෙටිම දුර මේ බව පෙන්වන්න. දත්ත සටහන් කරගන්න. පොළවට සාපේක්ෂව a නැවක ප්‍රවේගය v ප්‍රවේගයෙන් නැගෙනහිර පැත්තට ගමන් කරනවා. b නම් නැවක් පොළවට සාපේක්ෂව b නැව උතුරින් අංශක 30ක් බටහිරට උතුරින් ආවා අංශක 30ක් බටහිරට. ඔන්න උතුරින් අංශක 30ක් බටහිරට. බටහිරට වූ දිශාවකට u ප්‍රවේගයෙන් ප්‍රවේගය u. ආරම්භයේදී b නැව a නැවට d දුරක් දකුණින් පිහිටයි. a නැවට d දුරක් දකුණින් b නැව. ඔන්න ඔහොම. හරිනේ? a නැවට දකුණු දිශාවෙන් d දුරකින් b නැව ආරම්භයේදී පිහිටනවා. නැව් දෙක අතර ඇතිවිය හැකි කෙටිම දුර සොයන්න කියලා කියනවා. අපි aට සාපේක්ෂව b හෝ bට සාපේක්ෂ වේගයේ ප්‍රවේගය ගමු. ඔන්න මම සලකනවා aට සාපේක්ෂව b ගේ ප්‍රවේගය. ප්‍රවේගය b පොළව ධන ප්‍රවේගය පොළවේ. පොළවට සාපේක්ෂව b ගේ ප්‍රවේගය u 30යි. පොළවට සාපේක්ෂව a ගේ ප්‍රවේගය v aට සාපේක්ෂව පොළව මේ පැත්තට v. දිශා මාරු වෙනවා. මේක pr දෛශිකයේ සමානයි pq ධන qr. pq මේ පැත්තට දැන් අපි අඳිමු ප්‍රවේග ත්‍රිකෝණය PQ. PQ කියන්නේ U. QR. QR කියන්නේ V. PR. PQ සිරසත් එක්ක අංශක 60යි. සිරසත් එක්ක 30යි කියන්නේ සිරසත් එක්ක 60යි. මේ කොනේ අංශක 60යි. මොනෝමයි? එහෙනම් PR කියන්නේ aට සාපේක්ෂව b ගේ දිශාව. aට සාපේක්ෂව b. a නැවැත්තුවොත් b ගේ දිශාව. මෙන්න PR දිශාව. මෙන්න මේ කෝණය අපි හිතමු කොණේ මැන ගන්න පුළුවන් අපිට මේක මයිනස් පුළුවන්. මේක ගත්තොත් මේක θ. ඔක θ. එතකොට මේ දිශාව තිරසත් එක්ක හදන්නේ θ. අපි ගත්තේ තිරසත් එක්ක θ නේ θ. කෙටිම දුර නම් මෙන්න කෙටිම දුර. ඔව් කෙටිම දුර. ඔන්න කෙටිම දුර. මේක θ නම් මේක අනුවරින θ මේක θ. ඔක θ. කෙටිම දුර d cos θ. අපි හොයන්න ඕනේ cos θ ගේ. මේක දික් කරා මේ පැත්ත. එතකොට මේ දුර එනවා u sin 60. මේ දුර එනවා u cos 60. PR හොයාගන්න ඕන කර්ණය. PR වර්ග සමාන b ධන
u cos 60 වර්ගය ධන u sin 60 වර්ග v වර්ග ධන දෙකක් vu cos 60 ධන u වර්ග cos වර්ග 60 ධන u වර්ග sin වර්ග 60 p වර්ග ධන දෙකක් vu cos 60 භාගයයි මේකෙන් u වර්ග එළියට ගත්තා cos වර්ග 60 දාන sin වර්ග 60 කියන්නේ කීයද? 1යි. මෙතෙන්ට දාන්න පුළුවන් 1. මේ දෙකට දෙක කැපෙනවා. pr සමාන v වර්ග ධන vu ධන u වර්ගයේ වර්ගමූල. අවශ්‍ය වෙන්නේ cos θ. දැන් මේකෙන් cos θ ලැබෙනවා බද්ධ පාදය v ධන u cos 60 බෙදීම කර්ණය PR මේ ත්‍රිකෝණයෙන් cos θ කර්ණය cos 60 භාගයයි PR ආදේශ කරන්න පොදු හරය 2යි 2යි v ධන u බෙදීම දෙවතාවක් v වර්ග ධන uv ධන u වර්ග ඔන්න cos θ. ගාන යහන්නේ කෙටිම දුර. කෙටිම දුර කියන්නේ මෙන්න මේ දුර. මේ දෙන සාපේක්ෂ පතය. මේ සාපේක්ෂ පතේ කෙටිම දුර මේ දුර d cos θ. කෙටිම දුර d cos θ. cos θ ආදේශ කරන්න. u ධන දෙකක් v බෙදීම දෙක වතාවක් වර්ගමූල v වර්ග ධන uv ධන u වර්ග මෙන්න කෙටිම දුර. හරි. හදන්න ළමයි. හරි. අපි දෙවෙනි ප්‍රශ්නෙට යමු. දෙවෙනි ප්‍රශ්නේදී අපි සාකච්ඡා කරන්නේ සාපේක්ෂ තෝරණය පිළිබඳ ගැටලුවක්. ඔයගොල්ලෝ දන්නවා සාපේක්ෂ තෝරණයෙන් කෙටි ප්‍රශ්නයක් එන්නේ කප්පි පාඩමෙන් බව. රයිට්. බලන්න දෙවෙනි ප්‍රශ්නය. රූප සටහනේ පරිදි අචල සුමට කප්පියක් තුලින් යැවූ සැහැල්ලු අවිතන තන්තුවක එක් කෙළවරකට ස්කන්ධේ 4ක් එම් වූ අංශුවක් හා අනෙක් කෙළවරට ස්කන්ධේ එම් වූ සචල සුමට කප්පියක් සම්බන්ධ කර සචල කප්පිය තුලින් යැවූ සැහැල්ලු අවිතන තන්තුවක දෙක කෙළවරට ස්කන්ධේ 2යි එම් හා 3යි එම් අංශු දෙකක් ගැට ගසා ඇත. පද්ධති නිශ්චලතාවෙන් මුදා හැරිය විට 4යිම් ස්කන්ධයේ ත්වරණය 9ක් චිබෙදීම 49 බව පෙන්වන්න කියලා කියනවා. රයිට්. අඳින රූප සටහන කප්පි පද්ධතිය අඳගන්න මේ පැත්තේ තියෙනවා 4යිම් ස්කන්ධයක්. මෙතන තියෙනවා ස්කන්ධේ එම් වූ සචල කප්පියක්. මේ වටේ දාපු තන්තුවේ දෙකලවර එල්ලෙනවා ස්කන්ධය 2යි එම් වෙන එකක් සහ ස්කන්ධය 3යි එම් වන අංශුවක්. ගානේ අහන්නේ පද්ධතිය සීරුවෙන් මුදා හැරපුවාම 4යි එම් ස්කන්ධයේ තෝරණය හොයන්න. මෙයාගේ තෝරණය හොයන්න කියලා කියනවා. මේ තන්තුවේ ආතතිය T1. මේ තන්තුවේ ආතතිය T1. මේ තන්තුවේ ආතතිය T2. මේක T2. මෙන්න අචල මට්ටම. මේ දුර x1 නම් මේකේ තෝරණ x1 ඩබල් ඩොට්. මේකට දුර x2 කියලා ගමු. මේකේ තෝරණය x2 ඩබල් ඩොට්. මේකට දුර x3 කියලා ගමු. තෝරණය x3 ඩබල් ඩොට්. මේකට දුර
x4 කියලා ගමු. තොරණ x4 ඩබල් ඩොට්. මොන තොරණ? 4යිmt පහළට f සමානෙන් මේ දැම්මා මෙයාට. 4mg ඍණ t1 සමාන 4m x1 ඩබල් ඩොට්. g ඍණ t1 යට 4m සමාන x1 ඩබල් ඩොට්. සමීකරණාංක 1. ඊළඟට සිම්පල් m කප්පියට පහළට f සමානෙන් මේ දැම්මා. මෙයාගේ බර mg ඍණ t1 තියෙනවා තන්තු දෙකේ ආතති 2යි t2. mg ඍණ t1 ධන 2යි t2 සමානයි mx2 ඩබල් ඩොට්. m ගෙන් බෙදුවා g ඍණ t1 යට m ධන 2යි t2 යට m සමාන x2 ඩබල් ඩොට් 3. ඊළඟට 3imt දැම්ම පහළට 3img ඍණ t2 මෙයාට 3img ඍණ t2 සමාන 3imx4 ඩබල් ඩොට්. 3im ගෙන් බෙදුණා g ඍණ t2 යට 3im සමාන x4 ඩබල් ඩොට්. මෙයා සමීකරණාංක 4. ඊළඟට මෙතන 2im තියෙනවා. 2imට දැම්ම පහළට f සමාන m. එතකොට එනවා 2img ඍණ t2 සමාන 2im x3 ඩබල් ඩොට්. g ඍණ 2im ගෙන් බෙදුණා t2 යට 2im සමාන x3 ඩබල් ඩොට්. මෙයා සමීකරණාංක 1 මෙතන 2 නේ වැරදුනා. 2 3 4. සමීකරණ 4 ගත්තා. දැන් තන්තුවේ දිගට සම්බන්ධ කරගන්නවා. මේ දිග බලන්න. ඒ දිග x3 ඍණ x2. මේ දිග x3 මේ දිග x2. මෙන්න මේ දිග x3 ඍණ x2. මේ දිග x4 ඍණ x2. ධන x4 ඍණ x2 නියතයක්. x3 ඩබල් ඩොට් ඍණ 2යි x2 ඩබල් ඩොට් ධන x4 ඩබල් ඩොට් සමාන බිඳුව. x3 ඩබල් ඩොට් ආදේශ කරපුවාම එනවා g ඍණ t2 යට 2im ඍණ 2යි x1 ඩබල් ඩොට් g ඍණ t2 යට m ධන 2යි t2 යට m ධන x4 ඩබල් ඩොට් ඍණ t2 යට 3im සමාන බිඳුව. කරමු. g ඍණ t2 යට 2im ඍණ 2යි g ධන 2යි t1 යට m ඍණ 4යි t2 යට m ධන g ඍණ t2 යට 3im සමාන බිඳුව. gg 2ig කැපිලා ගියා. දැන් එනවා 2i t1 යට m t2 පද එහා පැත්තට ගමු. t2 යට 2im ධන 4i t2 යට m ධන t2 යට 3im හරයේ තියෙන m දිගටම කැපෙනවා. 2i t1 සමාන පොදු හරය 6යි. දෙවරක් 3යි. හවරක් අතර 24යි t2. තුන්වරක් 2යි t2. හයවරක් 2 12යි t1 සමාන 3යි 2යි 24යි 3යි 27යි 2යි 29යි 29යි t2. අපිට අවශ්‍ය වෙන්නේ මෙයාගේ තොරණේ නම් t1 හොයන්න ඕනේ. t2 අයින් කරන්න ඕනේ. t2 උක්ත කරන්න 12යි t1 බෙදීම 29.
අපි යනවා ඊළඟ අවස්ථාවට. ඒ කියන්නේ තන්තුවේ දිගට එනවා. උඩ එන්නේ x1 ධන x2 නියතයක්. x1 ධන x2 නියතයක්. ඒ කියන්නේ මේ දිගවල දෙකේ එකතුව. මේ තන්තු x1 ධන මේ දිග x2 නියතයක්. x1 double dot ධන x2 double dot සමාන බිඳුව x1 double dot ජීරින t1 යට 4m x2 double dot ජීරින t1 යට m ධන 2යි t2 යට m සමාන බිඳුව t2 ආදේශ කරමු 2යි c t1 පද දෙක එකතු කරා පොදු හරය විතර 4 ගත්තා 4 1යි 5යි 5යි t1 යට 4යි m ධන 2යි t2 යට m සමාන බිඳුව 2යි c ඍණ 5යි t1 යට 4යි m ධන 2 යට m වතාවක් t2 t2 කියන්නේ 12යි t1 බෙදීම 29 සමාන බිඳුව. දැන් මේකෙන් t1 උක්ත කරමු. 2යි g සමාන 5යි t1 යට 4ක් m ඍණ 24යි t1 බෙදීම 29යි m. t1 සුළු කළ ගන්න ඕනේ. එතකොට පොදු හරය එන්නේ 29 වැඩි කිරීම 4 2යි g සමාන පොදු හරය එන්නේ 4 වැඩි කිරීම 29යි m 4m කැපුණ 29 පහෙන් 5ක් 9 45යි 4ක් ඉතුරුයි 5 2 14යි 14යි t1 ඍණ 29න් බෙදුනා 4 4 16යි එකක් ඉදිරි 4 2 8 1 9 96යි. එතකොට එනවා දෙවරක් 4 8යි c වැඩි කිරීම 29යි m සමාන 15න් 6ක්. එතකොට එනවා 9යි 15න් 6ක් 9යි මෙතන එනවා 13යි 13න් 9ක් අඩු වුණාම 4යි t1. එතකොට එනවා t1 සමානයි 8 වැඩි කිරීම 29යි mg බෙදීම 49. අපි අවසානයේ බලමු 8 සමට සුළු වෙලා යයිද දන්නේ නැහනේ. ඉස වැඩි කරන්න සුතියා ගමු. right. අපිට අවශ්‍ය වෙන්නේ මොකද්ද? මෙයාගේ තෝරණ x1 double dot. ඒ කියන්නේ මෙතන එකට ආදේශ කරන්න. එකට මෙතනින් පස්සේ සමීකරණාංක 1න් ජීරින 1යට 4ක් m වැඩි කිරීම t1 t1 කියන්නේ 8 වැඩි කිරීම 29ක් mg යට 49 සමාන x1 double dot x1 double dot සමානයි m කැපුණා 4 වරක් 2යි පොදු හරය 49 මෙතන එනවා 49ක් g ඍණ එතකොට එනවා දෙවරක් 9 18යි දෙවරක් 2 4 1යි 5යි g මේක එනවා සුළු වුණාම ඍණාගයක්. ඒ කියන්නේ අනිත් පැත්තට චලනය වෙන එක ප්‍රශ්නයක් නැහැ. මෙතන එනවා 18න් 9ක් අඩු වුණාම 9යි ඍණ 9ක් g බෙදීම 49. හරි උත්තරේ තියෙන මොකද්ද? හරිනේ 9ක් g බෙදීම 49. ඍණ වෙන්නේ අනිත් පැත්තට. ලකුණු ප්‍රශ්නයක් නැහැ. ඍණ වෙන්නේ අපි ගත්ත පැත්තට නෙවෙයි අනිත් පැත්තට යනවා කියලා කියන්නේ. හරි. දැන් හදාගන්න ගාන. හරි ළමයි අපි ඊළඟට තුන්වෙනි ප්‍රශ්නෙට එමු. කාර්ය ශක්තිය ජවය පිළිබඳ ගැටලුවක්.
සාමාන්‍ය කාර්ය ශක්තිය Java ගැටලුවක් අනිවාර්යයෙන්ම කිරි ප්‍රශ්නයකට එනවා. දැන් අපි හැම ප්‍රශ්න පත්‍රෙම සාකච්ඡා කරලා තියෙනවා. ඔයගොල්ලන්ට ඕන ගානක් හදන්න පුළුවන් හැකියාවක් දැන් පවතිනවා. Java ගණන් ටක් ගාලා හදන්න පුළුවන්. right බලන්න ප්‍රශ්නය. එන්ජිමේ ජවය 1.5 කිලෝවොට් වූ රථයක් සමතලා මාර්ගයක 108යි පැයට කිලෝමීටර් නියත වේගයෙන් ගමන් කරයි. මාර්ග ප්‍රතිරෝධය සොයන්න. ස්කන්ධය 500යි කිලෝග්‍රෑම් වන එම රථය 200ට 1 ආනති මාර්ගයක ඉහත ප්‍රතිරෝධය යටතේම එම ජවයෙන්ම ඉහළට යන විට උපරිම වේගය සොයන්න කියලා කියනවා. රූපය ඇඳ ගන්න. ඔන්න මෝටර් රථයක් සමතලා මාර්ගයක 1.5 කිලෝවොට් ජවයෙන් 108යි පැයට කිලෝමීටර් නියත වේගයෙන් 108යි පැයට කිලෝමීටර් නියත වේගෙන් ත්වරණයේ බිඳුවයි ගමන් කරයි. මාර්ග ප්‍රතිරෝධය හොයන්න. ප්‍රකර්ෂණ බලය F, ප්‍රතිරෝධය R. H සමාන FV දැම්මා. ජවය 1.5 වැඩි කිරීම 10 වොට් කරා. ප්‍රකර්ෂණ බලය F, ප්‍රවේගය 108 වැඩි කිරීම 1000 බෙදීම 3600. බිඳු දෙකක් කැපුණා. බිඳු දෙකක් කැපුණා. මෙතන එනවා තා බිඳුවක් කැපෙනවා. වර්ග. මේක වැඩි කරා එක දශම ස්ථානයක් මෙතෙන්ට ගත්තා 15යි මෙතන බිඳු දෙකක් තියෙනවා 150යි. F වැඩි කිරීම 108 බෙදීම 36. 36ව 3යි 108. මේක 3ෙන් බෙදුවා 3 5යි 50යි නිව්ටන්. 3 5යි 50යි නිව්ටන්. ප්‍රකර්ෂණ බලය නිව්ටන් 50යි. නිව්ටන් 50යි. දැන් දානවා F සමාන ma. අහන්නේ මාර්ග ප්‍රතිරෝධය. F සමාන ma. ප්‍රකර්ෂණ බලයේ 50 හරින ප්‍රතිරෝධී බලය R තුන බිඳුවයි. අන්න ප්‍රතිරෝධී බලය නිව්ටන් 50යි. ස්කන්ධය 500 කිලෝග්‍රෑම් වන එම රථය මේ ජවයෙන්ම ආනත මාර්ගයක නගිනවා. 200ට 1ක sin alpha සමාන 200න් 1යි. මෝටර් රථය ඉහළට යනවා. ස්කන්ධය 500 කිලෝග්‍රෑම්. ඉහත ප්‍රතිරෝධයේ යටතේම R50යි. එම ජවයෙන්ම ජවය 1.5 කිලෝවොට්. ඉහළට යන විට උපරිම වේගයේදී ත්වරණය බිඳුවයි. උපරිම වේගයේදී ත්වරණය බිඳුවයි. ප්‍රකර්ෂණ බලය F. ප්‍රකර්ෂණ බලය F. මුලින්ම F සමාන ma දාන ආනත මාර්ගයේ දිගේ ප්‍රකර්ෂණ බලය F. ප්‍රතිරෝධී බලය 50යි. බර 500යි කිලෝග්‍රෑම්. G ගෙන් වැඩි කරා sin alpha. සමාන බිඳුව 50 ධන 500යි G sin alpha 200න් 1යි. බිඳු දෙකක් කැපුණා. 50 G කියන්නේ 10යි 50 බෙදීම 2. ප්‍රකර්ෂණ බලය 75යි නිව්ටන්. ගාන යන උපරිම වේගය හන H සමාන FV. ජවය 1.5 වැඩි කිරීම වොට් කරා 10 3. ප්‍රකර්ෂණ බලය 75 වැඩි කිරීම V.
වේගයේ v වියුක්ත 1.15 වැඩි කිරීම 10 වර්ග බෙදීම 75 15 100 බෙදීම 5 පස්සරක් 2යි 20යි ms ශ්‍රේණියක මෙන්න වේගය උපරිම වේගය 20යි ms ශ්‍රේණියක හරි අදන ගන්න ළමයි හරි ඊළඟට අපි ළමයි 4 වෙනි ප්‍රශ්නට එමු දෛශික පිළිබඳ ප්‍රශ්නයක් ගැටළු අංක 4 කියවන්න O මූලයේ අනුබද්ධයෙන් P හා Q ලක්ෂවල පීටුම් දෛශික 2A සහ 2B වේ. OP හා OQ වල මධ්‍ය ලක්ෂය S හා R වේ. SQ හා RP වල ඡේදන ලක්ෂය S වේ. SX ට SQ සමාන M ද RX ට RP සමාන N ද නම් OX සමාන A ධන M වතාවක් 2B ඍණේ බව පෙන්වා. එලෙසම OX සඳහා මෙවැනි ප්‍රකාශනයක් ලබා ගන්න. එමගින් M හා N සොයන්න. right. රූප ගන්න. O මූලයේ අනුබද්ධයෙන් PQ ලක්ෂ දෙකක පිහිටුම් දෛශික දෙකක් A හා දෙකක් B දෙකක් A හා දෙකක් B OP වල මධ්‍ය ලක්ෂය S OQ වල මධ්‍ය ලක්ෂය R SQ RP ඡේදන ලක්ෂය X ලු මේ ලක්ෂය X SX ට SQ මේ අනුපාතය දීලා තියෙනවා. RP ට RX ට RP අනුපාතයක් දීලා තියෙනවා. ගාණය අහනවා OX දෛශිකය. මේක තමයි අහන්නේ. OS දෛශිකය අහන්නේ. දැන් මධ්‍ය ලක්ෂය නම් S කියන්නේ මේකෙන් භාගයක් මේකෙන්. OP හි මධ්‍ය ලක්ෂය S බැවින් OS දෛශිකයේ සමාන භාගයක් OP OS සමාන භාගයක් OP කියන්නේ දෙකක් සමාන A ඔන්න OS දෛශික OS හරි එලෙසම OR දෛශිකය එනවා මේකෙන් භාගයක් B ඒකත් හරි OR දෛශිකය ගාන කියන්නේ OX හොයන්න M ගෙන් SX SQ SX ට SQ අනුපාතය කීයද? M කියන්නේ M ට 1. SX M වෙනකොට මෙන්න මේකේ M වෙනකොට SQ එකයි. මේ මුළු එක එකයි. එකෙන් මේක අඩු වුණාම මේක එක ඍණේ. මේ අනුපාතය එක ඍණේ. දැන් අපි හොයන්න ඕනේ මොකද්ද? OX. OX කියන්නේ OS ධන SX නේ. SX දෛශිකයේ හොයන්න ඕනේ SQ ඇසුරේ. I කියන්නේ මේකෙන් යන්න පුළුවන්. හරිනේ. මොකද SQ දෛශිකය අපිට හොයාගන්න පුළුවන් නේ. SQ හොයාගන්න පුළුවන්. SQ දෛශිකය එනවා SO දෛශිකය ධන OQ. SO කියන්නේ ඍණ OS ඍණේ. Q කියන්නේ 2B. 2B ඍණේ. ඔන්න SQ දෛශිකය. SX ට SQ අනුපාතය. M ට 1.
Sx සමාන MSQ. Sx සමාන්තර SQ. අභිදිශා සමාන වේ. එහෙමනම් Sx දෛශිකය සමාන MSQ දෛශිකය. Sx දෛශිකය සමාන MSQ කියන්නේ 2 බීරින A. 2 බීරින A. ඔන්න Sx. OSX ත්‍රිකෝණයට දෛශික ආකලන නියමයෙන් OX දෛශිකය සමාන OS ධන SX. OS කියන්නේ A. SX M වතාවක් 2 බීරින A. ඔන්න OX දෛශිකය. දැන් RX ට RP අනුපාතය කීයද? RX කියන එක්කෙනා n වෙනකොට RP කියන එක්කෙනා 1යි. එහෙනම් මේ එන්නේ මොකද්ද? 1 ඍණේ මේ විදියට. එලෙසම ලියන්න කියන්නේ එලෙසම OX ලියනවා තව ආකාරයකින්. කොහොමද ලියන්නේ? OX එනවා මේ පැත්තෙන් ගියොත් A ධන M වතාවක්. අන්න. මේ පැත්තෙන් ගියොත් එනවා මේක B. B ධන N වතාවක්. එලෙසම මේ විදියටම. B ධන N වතාවක්. A නම් මේ යකට. B නම් B යකට. A නම් මෙතන 2යි B නම් මෙතන 2යි. ඔන්න ඔහම ලියන්න පුළුවන්. හරි? ඊළඟට කියනවා MN සෑම. මේ දෙක සමාන කරන්න. එකම OX ආකාර දෙකකින් නෙව්වේ. 1 සමාන 2. A ධන M වතාවක් 2 බිරිනේ සමාන. B ධන N වතාවක් 2 ඍණ B. A දෛශිකයේ සංගුණක 1 ඍණේ සමාන N. එතකොට එනවා M ධන N සමාන 1යි. B දෛශිකයේ සංගුණක 2යි B. මෙතන A දෛශිකයේ සංගුණක අතන 2යි N එනවා 2යි N. 2යි. B දෛශිකයේ සංගුණක එනවා 2යි M. සමාන 1 ඍණෙන් 1 ඍණෙන්. එතකොට එනවා N ධන 2යි M සමාන 1යි. සමීකරණාංක 1 2 කලින් තිබ්බනේ මේක 3 4. 3 4යි සමගාමී සමීකරණ දෙකක් සුළු කරමු. 3 අඩු කිරීම 4 වැඩි කිරීම 2. 4 2ෙන් වැඩි කරා 2යි n කැප් වුණා. 4 2ෙන් වැඩි කරා 4යි m. m ඍණ 4යි m සමාන. 4 2ෙන් වැඩි කරා 2යි. දෙවරක් 1 2යි. ඍණ 3ක් m සමාන ඍණ 1 m සමාන 3න් 1යි. මේක ආදේශ කරා සමීකරණාංක 3ට තුන්වෙනි සමීකරණයෙන්. m කියන්නේ 3න් 1. ධන 2ක් n සමාන 1. 1න් 3න් 1ක් අඩු කරා 3න් 2යි. n සමාන 3න් 1යි. m 3න් 1යි n 3න් 1යි. හරි. හදන්න ළමයි ගාන. හරි. ඊළඟ ප්‍රශ්නෙට යමු පස්වෙනි එකට. බලන්න ප්‍රශ්නේ කියවන්න. ABCD යනු පාදයක දිග A වන සමචතුරස්‍රයකි. මොන බල කීපයක් දීලා තියෙනවා මේ පාද ඔස්සේ ක්‍රියා කරනවා කියලා. M හා N ධන නිකිල වේ.
බල පද්ධතිය බල යුග්මයකට තුල්‍ය නම් m සමාන 1 හා n සමාන 4 බව පෙන්වන්න කියලා කියනවා. රූපය ඇඳ ගන්න. පස්වෙනි ගැටලුව. ABCD සමචතුරස්‍රයක්. ABCD. පාදයක දිග A. AB පැත්තට එනවා 6යි P බලයක්. BC පැත්තට MP. CD පැත්තට 3යි P. DA පැත්තට 6යි P. AC පැත්තට මූල 2යි P. AC පැත්තට මූල 2යි P. ඊළඟට BD පැත්තට n මූල 2යි P. ඔනොහොම. මෙහි mn ධන නිකිල බල පද්ධතියේ යුග්මයකට තුල්‍යයි. යුග්මයකට තුල්‍ය වීමේ අවශ්‍යතාවය ගන්න දැන්. පද්ධතිය යුග්මයකට තුල්‍ය නම් G අසමාන බිඳුව හා අසමාන බිඳුව වේ. R සමාන බිඳුව නම් x සමාන බිඳුව හා y සමාන බිඳුව වේ. අන x බිඳුවයි y බිඳුවයි. තිරස් විභේදන x ගන්න 6යි p ඍණ 3යි p. ඍණ n මූල 2යි p cos 45. ධන මූල 2යි p cos 45. x බිඳුවයි 6න් 3ක් 3යි p. n මූල 2යි p cos 45 එකයට මූල 2. මූල 2යි p cos 45 එකයට මූල 2 කැපුණා. බිඳුව සමාන 3යි p ඍණ np ධන p. np මේ පැත්තට ආව 3යි 1යි 4යි p. p කැපුණා n සමාන 4යි. හරිනේ? ගාන කියන්නේ n සමාන 4යි. ඒක හරි. ඔන්න n වලගේ හරි. දැන් සිරස් විභේදන y. mp ඍණ 6යි p. ධන n මූල 2යි p sin 45. ධන මූල 2යි p sin 45. නමුත් y බිඳුවයි mp ඍණ 6යි p. n ආදේශ ක්‍රමයෙන් හෙව්වා 4යි. 4යි මූල 2යි p sin 45 එකයට මූල 2. මූල 2යි p sin 45 එකයට මූල 2 කැපුණා. බිඳුව සමාන mp ඍණ 6යි p ධන 4යි p ධන p. බිඳුව සමාන mp 4 1යි 5යි ඍණ p. p මේ පැත්තට ආවා. mp p ගෙන් බෙදුණා. එතකොට එනවා 1 සමාන m. ඒ කියන්නේ m සමාන 1යි. හරි. දැන් ළමයි හරි මම හිතන්නේ ප්‍රශ්නය ඔයගොල්ලෝ අවසන් කරන්න ඇති. අපි අදත් ප්‍රශ්න පහක් සාකච්ඡා කරා applied maths වල. ඊළඟට අපි එන්නේ pure maths paper එකකින්. මේ papers පිළිබඳව ඔයගොල්ලෝ මම හිතන්නේ මේ වෙද්දී යම් දැනුමක් ලබාගෙන තිනවා මේවා සාකච්ඡා කිරීම තුළින්. එතකොට කාලය යම් ප්‍රමාණයකට ඔයගොල්ලෝ දැන් හදාගෙන ඇති විනාඩි 3කට ආසන්න ප්‍රමාණයකින් ප්‍රශ්නයකට උත්තර ලියන්නේ කොහොමද කියන එක. අද ප්‍රශ්නයකට උත්තර ලියනකොට ඒ පියවර මේ ලියන්න ඕන දේවල් මේවා මොනවද කියන එක දැන් ඔයගොල්ලෝ සෑහෙන අවබෝධයක් ලබාගෙන ඇති. හරි අපි එතකොට
මෙවැනිම තවත් ප්‍රශ්න පත්‍රයකින් ලබන සතියේ හමු වෙනවා. අයබෝන්.